ආයුබෝවන් දුවේ පුතේ. හැදෙන අපි හදන තැන. ගුරු ගෙදර වැඩසටහනේ තවත් එක් පාඩමක් එක ඔන්න ඔයගොල්ලොත් එක්ක එකතු වෙන්නයි මේ සූදානම. ඉතින් අද දවසේ තවත් එක් විශේෂ පාඩමක්. ටිකක් දීර්ඝ පාඩමක්. හැබැයි අපේ ජීවිතේට බොහොම වැදගත් වෙන පාඩමක්. නිතර දෙවේලේ අපට දකින්නට ලැබෙන දෙයක් ගැන තමයි ඔන්න මම අද ඔයගොල්ලොත් එක්ක කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. දැන් පුතාලා දුවලා හිතනවා ඇති මොකද්ද මේ දේ කියලා. ඉතින් පුතේ දුවේ ගණිතය කියන විෂය හැමතැනම තියෙන විෂයක් කියලා කිව්වොතින් හරිනේ. අන්න ඒකට එක උදාහරණයක් විදිහට මම මෙන්න මේ පාඩම ඔයගොල්ලොත් එක්ක සාකච්ඡා කරන්නයි බලාපොරොත්තු වෙන්නේ. ඉතින් මම මුලින්ම ඔයගොල්ලොන්ගේ අවධානයට යොමු කරනවා රූපරාමු කීපයක්. දැන් මේ එක අවස්ථාවක්. මේක කාටුන් විදිහට තමයි මම පෙන්වලා තියෙන්නේ. ඔන්න ඔබ ඔබේ පියාත් එක්ක වාහනේ යන වෙලාවක ගුවන් විදුලි යන්ත්‍රය සුසර කරනවා. ඉතින් ඔබට පේනවා ගුවන් විදුලි යන්ත්‍රයේ තිරය මත මෙන්න මේ විදිහේ සංඛ්‍යාත්මක අගයක්. ඒ සංඛ්‍යාත්මක අගයේ විශේෂත්වය පොඩ්ඩක් හොඳින් බලන්න. ඉලක්කම් අතර තිතක් පවතිනවා. මේ වගේ තවත් එක් අවස්ථාවක් තමයි ඔබ පහුගිය කාලේ පාසලට ගියපු අවස්ථාවේ. ඔබගේ ශරීර උෂ්ණත්වය මෙන්න. ඒ උෂ්ණත්ව මානයේ තිරය මතත් ඔන්න ඔය විදිහේ සංඛ්‍යාත්මක අගයන් තියෙනවා. ඉලක්කම් අතර තිතක් පවතිනවා. ඒ වගේම ඔබට අසනීප වුණ අවස්ථාවක උණ කටුව තුලත් මෙන්න මේ විදිහේ දර්ශනයක් අපට බලන්න පුළුවන්. ඒ වගේම තමා පුතේ දුවේ ඔබ ඉන්ධන පිරවුම් හලට ගියපුවාම අන්න එහි තිරය මතත් මෙන්න මේ විදිහට සටහනක් දකින්න වෙනවා. ඉතින් අද මෙන්න මේ විදිහට ඉලක්කම් අතර තිතක් පවතින විශේෂ අවස්ථාවක් ගැන කතා කරන්නේ. මොකද්ද මෙන්න මේ පාඩම? මෙන්න මේ පාඩම තමා දශම පාඩම. ඉතින් මෙන්න මේ දශම පාඩම ගැනයි අද මම ඔයගොල්ලොත් එක්ක කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. අපි මුලින්ම බලමු මෙන්න මේ දශම පාඩමින් අද දවසේ සාකච්ඡා කරන්නේ මොනවද කියලා. මුලින්ම අද දවසේ ඉගෙන ගන්නවා දශම කියන්නේ මොනවද? දශම සංඛ්‍යා හඳුන ගන්නවා. ඒ වගේම දශම සංඛ්‍යා සංසන්දනය කරන්නත් ඉගෙන ගන්නවා. දශම සංඛ්‍යා දෙකක් දුන්නාම කුමන සංඛ්‍යාව විශාලද කියලා ඔන්න අද දවසේ ඉඳන් ඔබට කියවීමේ හැකියාව ලැබෙනවා. ඒ වගේම දශම සංඛ්‍යා දෙකක් එකතු කරන්න. හැබැයි දශම ස්ථාන දෙකකට. ඒ වගේම දශම සංඛ්‍යා දෙකක් අඩු කරන්නත් ඔබට අවස්ථාව ලැබෙනවා. ඉතින් එහෙමනම් මෙන්න මේ දේවල් අනිවාර්යයෙන්ම ඔබ අද දවසේ මගේ පාඩමත් එක්ක එකතු වුණොත් පුළුවන්කම ලැබෙනවා. එහෙමනම් අපි මුලින්ම අවධානය යොමු කරමු මොනවද මේ දශම? දශම කියන්නේ මොනවද? ඔබ මේ වෙද්දි දන්නවා. අලුතෙන් ඉගෙන ගන්නට පමණයි තියෙන්නේ. මුලින්ම මම ඒකට මෙන්න මේ විදිහේ රූප රාමුවක් ඔයගොල්ලන්ට පෙන්නනවා. බලන්න මෙන්න මෙතන පෙන්වනවා සමචතුරස්‍රයක් සමාන තීරු 10කට වෙන් කරලා ඉන් එක් කොටසක් වර්ණ ගන්නවලා තියෙනවා. මම මෙන්න මෙය භාගයක් විදිහට කියන්න කිව්වොතින් ඔබ නිවසේ නම් බොහොම ඉක්මනට පිළිතුර ලබා දෙවි 10න් 1යි කියලා. පුතේ දුවේ මෙන්න මේ 10න් එකක කොටසක් අද ඉඳන් හඳුන්වනවා දශම එකක්. දශම එකක් කියලා. එහෙමනම් එකට වඩා කුඩා කොටස්. ඔබ මෙතුවක් දවස් සාකච්ඡා කරේ එහෙම නැත්නම් ඔබ නිරූපණය කරේ භාග සංඛ්‍යා විදිහට. මේ භාග සංඛ්‍යාවම අපට හැකියාව ලැබෙනවා දශම සංඛ්‍යා විදිහට නිරූපණය කරන්න. එහෙනම් මුලින්ම ඔබ හිතරගත යුතු වැදගත්ම දේ තමයි 10න් එකක කොටසක් දශම එකක් විදිහට ඔබට මතකයට තබා ගන්නට වෙනවා. එහෙමනම් අපි ඒ සංඛ්‍යාව කියවන්නේ කොහොමද? අන්න ඒකත් අපි මෙතනදිම ඉගෙන ගමු. 0.1යි කියලයි අපි ඒ සංඛ්‍යාව කියවන්නේ. මේ අවස්ථාව බලන්න. මේ අවස්ථාවේදී සමාන කොටස් 10කින් 3ක් වර්ණ ගන්නවලා තියෙනවා. භාගයක් විදිහට කියන්නට කිව්වොතින් ඔබට කියන්නට පුළුවන් එය කීයද? 10න් 3යි. දැන් මෙතන තියෙන්නේ 10න් එකේ කොටස් 3ක්. එහෙමනම් දශම එකේ ඒවා 3ක්. මම නැවත කියනවා දශම එකේ ඒවා 3ක් තමයි පුතේ දුවේ මෙතන නිරූපණය වෙලා තියෙන්නේ. එහෙනම් දශම එකේ ඒවා 3ක් අපිට කියන්නට පුළුවන් මෙන්න මේ විදිහට. මේ අපි කියවන්නේ කොහොමද? 0.3යි කියලා. එහෙමනම් ඊළඟ උදාහරණය මම ඔයගොල්ලන්ට බාර කරනවා පිළිතුර කියන්න කියලා. මේ අවස්ථාවේ සමාන කොටස් 10කින් 5ක් තමයි වර්ණ ගන්නවලා තියෙන්නේ. එහෙමනම් භාග සංඛ්‍යාවක් විදිහට පිළිතුර කියන්නේ ඔබ කියාවි 10න් 5යි. දැන් මේකට තුල්්‍ය භාග ගැනත් මතක් වෙනවා ඇති. නමුත් මෙතනදී අපි 10න් 5 ගැන විතරක් අවධානය යොමු කරමු.
10න් 5 කියන්නේ අපිට දශම සංඛ්‍යාවක් විදිහට ඔය විදිහට ලියන්නට හැකියාව තියෙනවා. එය කියවන්නේ අපි 0.5යි කියලා. ඔන්න ඔය විදිහට අපිට දශම සංඛ්‍යා මුලින්ම හඳුනා ගන්න පුළුවන්. අපි බලමු පොඩි ගැටලුවකට අවධානය යොමු කරලා. මම මෙන්න මේ ගැටලුවේදී කියන්නේ මම ඉදිරිපත් කරන ඔයගොල්ලන්ට සංඛ්‍යා වගේක්. දශම සංඛ්‍යා. ඒ දශම සංඛ්‍යා ටික වචන වලින් ලියන්න. එහෙම නැත්නම් අකුරෙන් ලියන්න කියලයි කියන්නේ. බලමු මොනවද මේ සංඛ්‍යා ටික කියලා. ඔන්න මුලින්ම පෙන්වනවා පළවෙනි සංඛ්‍යාව විදිහට 0යි 3යි 4යි. ගෙදර ඉඳන් පිළිතුර කියන්න ඕන. මොකද්ද මේ පිළිතුර? 0.4යි. එහෙමනම් ඊළඟ අවස්ථාව 0.5. මාතින් පිළිතුර කියවුණා. එහි කීයද? 0.5යි. ඊළඟ අවස්ථාව බලමු. ඊළඟ අවස්ථාවේ පිළිතුර මට කලින් කියන්න. 0.7. දැන් මෙන්න මේ අවස්ථාවේ මම ඔයගොල්ලොන්ට මෙන්න මේ ස්ථාන ගැන අවබෝධයක් ගන්නට ඕන. ඔන්න මුලින්ම ඔබට පෙන්නනවා තිරය මත දශම තිත. ඒ වගේම දශම තිතට දැන් ඔය පෙන්නපු සංඛ්‍යාව සංඛ්‍යාත්මක අගය. එහෙම නැත්නම් ස්ථානය කියලා කියන්නේ. අපි එතන කියනවා එක ස්ථානය කියලා. එක ස්ථානයේ පවතින සංඛ්‍යාව. එහෙම නැත්නම් එක ස්ථානය තමයි උතනදී අපි නිරූපණය වෙන්නේ. එක ස්ථානයට අනෙක් පසින් මෙන්න මෙතන පවතින සංඛ්‍යාවට අපි කියනවා පළමු දශම ස්ථානය. ඔන්න හරිම වැදගත් වචනයක් පුතේ දුවේ අද කතා කරන්නේ. දශම තිතට පසුපසින් තියෙන්නේ පළමු දශම ස්ථානය. මෙන්න මෙහි ස්ථානීය අගය 10න් 1යි. ඇයි අපි 10න් 1ක කොටසක් තමයි මෙතන 1යි කියලා නිරූපණය කරන්නේ. 10න් 1 කොටස් 3ක් තමයි මෙම ස්ථානයේ 3යි කියලා නිරූපණය කරන්නේ. ඔන්න ඔය විදිහටයි අපි දශම ටික උතන නිරූපණය කරන්නේ. ඒ වගේම මෙන්න මේ ස්ථානයේ අපි කියනවා එක ස්ථානයේ පවතින ඉලක්කම. ඒ වගේම මේ පළමු දශම ස්ථානයේ තියෙන ඉලක්කම කියලත් අපිට නම් කරන්න පුළුවන්. ඊළඟට අපි බලමු දශම සංඛ්‍යාවක් කොහොමද ගණක රාමුවක නිරූපණය කරන්න කියලා. ඔන්න මම උදාහරණයක් විදිහට දීලා තියෙනවා 3.5. දශම සංඛ්‍යාව ගණක රාමුවක නිවරදිව නිරූපණය කරන්න. දැන් පුතේ දුවේ මෙතනදී ඔබ පූර්ණ සංඛ්‍යා මේ වෙද්දී ගණක රාමුවක් තුල බොහොම නිවරදිව නිරූපණය කරන්න දන්නවා. මෙතනදී විශේෂත්වය වෙන්නේ එක ස්ථානයෙන් පසුව ගණක රාමුව තුල නිරූපණය වන්නේ 10න් 1 ස්ථානය. එහෙමනම් මෙතන මුලින්ම බලමු 3 මගින් නිරූපණය වෙන්නේ එකේවා 3. එහෙනම් එකේ ඒවා 3ක් මෙන්න මේ විදිහට ගණක රාමුව තුල අපට යොදන්න පුළුවන්. ඒ වගේම දශම තිතර පසුව පවතින පහේ ඉලක්කමින් නිරූපණය කරන්නේ 10න් 1 ඒවා 5. එහෙම නැත්නම් අපිට කියන්නට පුළුවන් දශම 5. 10න් 1 ඒවා 5ක් නේ දශම 5ක්. එහෙමනම් ඔන්න ඔය විදිහට 10න් 1 කොටසේ ගණක රාමුව තුල අපට මෙන්න මේ විදිහට ඒ දශම 5 10න් 1 කොටස් 5 නිරූපණය කිරීමේ හැකියාව ලැබෙනවා. ඉතින් ඔය පළවෙනි උදාහරණය. අපි තව එක උදාහරණයක් බලමු. හැබැයි කලින් සංඛ්‍යාවට වඩා වෙනස් විදිහේ ගැටලුවක්. මම මුලින්ම යම් සංඛ්‍යාවක් ගණක රාමුව මත නිරූපණය කරනවා. ඒ නිරූපණය කරපු සංඛ්‍යාව මට කියන්නට පුළුවන් ඔන්න ඔය විදිහට. කීයද? එකේවා 2යි. එහෙනම් 2යි ඉන් අනතුරුව දශම පටන් ගන්නවා 2යි දශම පළමු දශම ස්ථානයේ තියෙනවා 3ක්. එහෙනම් අපිට කියන්නට පුළුවන් 2.3යි කියලා. ඔන්න ඔය විදිහට අපිට දශම සංඛ්‍යා ගණක රාමුව තුල නිරූපණය කිරීමේ හැකියාව ලැබෙනවා. එහෙමනම් අපි ඊළඟට බලමු ඊළඟ කොටසේ මොනවද කරන්නට තියෙන්නේ. දැන් ගණක රාමු වල අපි දශම සංඛ්‍යා සාකච්ඡා කරා. හැබැයි දශම සංඛ්‍යා එකක් ගැන තමයි කතා කරේ. එක ස්ථානයක් ගැන. දැන් මෙතනින් පසුව දශම සංඛ්‍යා ඊට වඩා වැඩි අවස්ථාවක් ගැන කතා කරන්න. අපි මේ උදාහරණයක් බලමු. මෙතන තියෙන්නේ මෙන්න මේ විදිහට ගණක රාමුව තුල නිරූපණය කරලා තියෙනවා සංඛ්‍යාවක්. පොඩ්ඩක් පිළිතුර කියන්න බලන්න මෙන්න මෙතන නිරූපණය කරලා තියෙන සංඛ්‍යාවයි 10 ඒවා එකක් තියෙනවා. 10 ඒවා එකක්. ඒ වගේම 1 ඒවා දෙකක්. ඒ වගේම 10න් 1 ඒවා 3ක්. දැන් එහෙනම් ඔබ පිළිතුර කියාවි. මට කලින් ඉක්මනට පිළිතුර කියන්න බලන්න. බලන්න ඔබ කියපු පිළිතුර මෙන්න මේ අගයේද කියලා. 12.3යි. 12.3යි. එහෙමනම් ඔන්න ඔය විදිහට අපිට පුළුවන්
දශම සංඛ්‍යාවක් ගණක රාමුව මත නිරූපණය කිරීමේ හැකියාවක් දැන් ඔබට ලැබිලා තියෙනවා. ඒ වගේම ගණක රාමුවක් තුල නිරූපණය කරපු දශම සංඛ්‍යාවක් ඔබට කියවීමේ හැකියාවක් ලැබිලා තියෙනවා. එහෙමනම් අපි මේ දශම සංඛ්‍යා තවත් ටිකක් ඉදිරියට කතා කරන්න හොඳ අවස්ථාව මේ. දැන් ඉස්සෙල්ලා අපි කරේ සමචතුරස්‍රයක් කොටස් 10කට වෙන් කරපු එකනේ. සමාන කොටස් 10කට වෙන් කරපු එක. දැන් මේ අවස්ථාවේදී මම සමචතුරස්‍රයක් සමාන කොටස් 100කට වෙන් කරලා තියෙනවා. ඉතින් ඊටාම කුඩා කොටසක් කියන එක ඔබට වැටහෙනවා ඇති. එහෙමනම් මෙන්න මේ අවස්ථාව මම මෙන්න මේ රූප රාමුව මත පෙන්නලා තියෙන අවස්ථාවේ එය භාග සංඛ්‍යාවක් විදිහට නිරූපණය කරන්න කිව්වොත් ඔබ කියාවි 100න් එකක් තමයි නිරූපණය කරලා තියෙන්නේ. ඉතින් මේකත් ඔන්න දශම සංඛ්‍යාවල විශේෂ අවස්ථාවක්. අපි 10න් එකේ කොටසක් පළමු දශම ස්ථානයට ස්ථානගත කරන්නේ. එහෙනම් 100න් එකේ කොටසක් මෙන්න මේ විදිහට ඔබට නිරූපණය කරන්න හැකියාව ලැබෙනවා. ඒ කියන්නේ දශම තිතෙන් පසුව පවතින පළවෙනි ඉලක්කම නෙවෙයි දෙවන ඉලක්කමට එකක් ලැබිලා තියෙනවා. ඒ කියන්නේ 100න් එකේ කොටසක් එම ස්ථානයේ එකක් විදිහට නිරූපණය කිරීමේ හැකියාව ඔබට ලැබෙනවා. ඔන්න දැන් දශම ස්ථාන කීයක් අපි කතා කරනවද? මෙතන ඉඳන් දශම ස්ථාන දෙකක් කතා කරනවා. අපි මේක තව චුට්ටක් ඉදිරියට පැහැදිලි කරගමු. මෙන්න මේ රූප රාමුව දිහා බලන්න. ඒ වගේම ඒ රූප රාමුවට කලින් මෙන්න මෙය කියවන විදිහත් අපි බලන්න ඕනේ. මෙය කියවන්නේ 0.01. මෙතන හරිම වැදගත් දෙයක් පුතාලා දුවලට කියන්න ඕනේ. දශම තිතට පසුව පවතින ඉලක්කම් එකෙන් එක ඔබ කියවන්නට ඕන. අපි ඒක උදාහරණයක් එක්ක ඉදිරියේදී කතා කරමු. මෙන්න ඊළඟ අවස්ථාව. මේ අවස්ථාවේ තියෙන්නේ කොටු 100කින් කොටු කීයක්ද වර්ණ ගන්නවලා තියෙන්නේ? 7ක්. මේ භාග සංඛ්‍යාවක් විදිහට කියන්නට පුළුවන් කීයද? 100න් 7යි කියලා. එහෙමනම් 100න් එකේ කොටස් 7ක් තියෙන්නේ. අන්න ඒ තේරුම ඇතුව 0.0 මේ කියවමු 0.07 කියලා අපට කියන්නට පුළුවන්. දැන් ඔබට රටාව පැහැදිලි වෙනවා ඇති. එහෙමනම් ඊළඟ උදාහරණය බලමු. මෙන්න මේ උදාහරණයේදී බලන්න 10න් එකේ කොටසක් තියෙනවා. ඒ වගේම 100න් එකේ කොටස් 3ක් මේ රූප රාමුව තුල තියෙනවා. එහෙමනම් මෙතන පළමු දශම ස්ථානයට එකකුත් දෙවන දශම ස්ථානයට තුනකුත් භාගයක් විදිහට කිව්වොත් 100න් 13. මෙය දශම සංඛ්‍යාවක් විදිහට නිරූපණය කරපුවාම මෙන්න මේ විදිහට නිරූපණය කරන්න පුළුවන්. 10න් එකේ කොටස් දශම තිතෙන් පසුව පවතින පළවෙනි ඉලක්කමට 100න් එකේ කොටස් ප්‍රමාණය දශම තිතෙන් පසුව පවතින දෙවන ඉලක්කමට. එහෙනම් මෙය කියවන්නේ කොහොමද? මෙය කියවනවා අපි 0.13. දැන් පුතෙක් දුවෙක් කියවුවොත් මෙහෙම 0.13 කියලා. අන්න ඒකයි මං කලින් කිව්වේ අපි එහෙම දශම සංඛ්‍යා කියවන්නේ නැහැ. දශම සංඛ්‍යා අපි කියවන්නේ දශම තිතට පසුව පවතින ඉලක්කම් එකෙන් එක කියවන්නේ. මම නැවත කියනවා මෙන්න මේ හදිසියට ඔබ කියවුවොත් 0.13 කියලා. එය වැරදි. එහෙමනම් ඔබ එය නිවැරදිව කියවන්නේ පුතේ දුවේ 0.13 කියලා. අන්න ඒක විශේෂ අවස්ථාවක්. එහෙමනම් අපි ඒ වගේ තව උදාහරණයක් බලමු. මෙන්න මේ උදාහරණය දිහා ඔබ බලන්න හොඳින්. මෙන්න මේ උදාහරණේ ඔබට පෙන්නනවා විශාල කොටස් ගානක් වර්ණ ගන්නවලා තියෙනවා. මං එය මෙන්න මේ විදිහට කියන්න පුළුවන්. 100න් නම් 37ක් කොටස් වර්ණ ගන්නවලා තියෙනවා. ඉතින් ඔබ භාගයක් විදිහට කියාවි 100න් 37යි කියලා. මම එය පොඩි වෙනසක් කරනවා මේ බලන්න. මම ඔන්න ඔය විදිහට 30 කියන එක 10න් එකේ කොටස් 3ක් විදිහට 100න් 30 කියන එක 10න් එකේ කොටස් 3ක් විදිහට නිරූපණය කරන්න පුළුවන්. එයින් ඔබට තේරෙනවා පළමු දශම ස්ථානයට 3 ඉලක්කමක් එන්න ඕන. ඉන් අනතුරුව ඉතුරු වෙලා තියෙන්නේ 100න් එකේ කොටස් 7ක්. එහෙනම් අන්න එය දෙවන දශම ස්ථානයට යනවා. එහෙමනම් මෙන්න මේ විදිහට ඔය නිරූපණය කරලා තියෙන සංඛ්‍යාව අපට දශම සංඛ්‍යාවක් විදිහට ලියන්නට හැකියාව ලැබෙනවා. එහෙමනම් ඔන්න මට කලින් කියන්න බලන්න මෙන්න මේ සංඛ්‍යාව කොහොමද අපි කියවන්නේ කියලා. බලමු ඔබේ පිළිතුර නිවැරදිද කියලා. පිළිතුර 0.37යි කියලයි අපි කියවන්නට ඕන. ඔන්න ඔය විදිහට අපට පුළුවන් දශම ස්ථාන දෙකක් දක්වා නිරූපණය කරන්න. මෙන්න ඊළඟ උදාහරණය. මේ උදාහරණෙත් ඔබට පේනවා 10න් එකේ කොටසුත් අඩංගුයි. මේ භාග සංඛ්‍යාවක් විදිහට කිව්වොත් 100න් 47.
අපි මෙන්න මේ විදිහට 10න් එකේ කොටස් වලට පෙන්වීමේ හැකියාව තියෙනවා. බලන්න 10න් එකේ කොටස් කීයක් තියෙනවද? 4ක්. ඒ කියන්නේ පළමු දශම ස්ථානයට ඔබට ලැබිය යුතු වගය 4යි. ඉන් අනතුරුව 100න් එකේ කොටස් 7ක් ඉතිරි වෙලා තියෙනවා. ඒ 100න් එකේ කොටස් 7 අපිට දෙවන දශම ස්ථානයට දැම්ම හැකියි. එහෙමනම් මෙන්න මේ භාග සංඛ්‍යාව දශම සංඛ්‍යාවක් විදිහට මෙන්න මේ විදිහට නිරූපණය කරන්න පුළුවන්. මෙය කියවන විදිහත් ඔබ මේ වෙද්දී කියවලා ඇති නිවසේ ඉඳන්. කොහොමද මේ සංඛ්‍යාව අපි කියවන්නේ? 0.47. 0.47. ඔන්න ඔය විදිහට මම උදාහරණ කීපයක් ඔයගොල්ලොත් එක්ක සාකච්ඡා කරා. එහෙමනම් අපි ඊළඟට බලමු මෙන්න මේ දශම සංඛ්‍යාවක් තව දුරටත් ගොඩනැගින්නේ කොහොමද කියලා. මෙන්න මෙතන මම ලොකු සමචතුරස්‍රයකින් පෙන්වන්නේ සම්පූර්ණ එකක්. එයට තව එකක් නිරූපණය කරනවා. ඉන් අනතුරුව 10න් එකේ කොටස් 3යි. එයට තව එකතු කරනවා 100න් එකේ කොටස් 7ක්. බලමු මෙන්න මේ විදිහට තමා මෙන්න මේ භාග සංඛ්‍යා විදිහට මෙන්න මේවා අපිට නිරූපණය කරන්න පුළුවන්. මේ රූප සියල්ල එකතු වුනහම මේ අගයන් සියල්ලම එකතු වුනහම 1 1 එකතු වුනහම 2යි. ඒ වගේම ඔබ දන්නවා 10න් 3 කියන්නේ කීයද? 0.3යි. 10න් එකේ කොටස් 3ක් නිසා 100න් 7 කියන්නේ 100න් එකේ කොටස් 7යි. ඒ නිසා 0.07යි. මෙන්න මේ සියල්ල එකතු වුණ තැන අපිට මෙන්න මේ සංඛ්‍යාව මෙන්න මේ විදිහට නිරූපණය කරන්න පුළුවන්. දශම සංඛ්‍යාවකින්. කීයද? 2.37යි කියලා අපිට නිරූපණය කරන්න පුළුවන්. ඉතින් ඔන්න ඔය විදිහට තමයි අපි දශම සංඛ්‍යා ගොඩනගා ගන්නට ඕන. දැන් මේ අවස්ථාව අපි බලමු. මේ අවස්ථාවේ මම ඔබට දශම සංඛ්‍යාවක් නිරූපණය කරලා තියෙනවා. බලන්න මෙන්න මේ අවස්ථාවේදී අපි එක එක ස්ථානය ගැන තමයි අවධානය යොමු කරන්නේ. ඔන්න මුලින්ම දශම තිත තියෙනවා. දශම තිතට වම් පසින් පවතින්නේ මුලින්ම මෙන්න මේ ස්ථානය ඔබ දන්නවා. මේ ස්ථානයට මට කියන්න පුළුවන් එක ස්ථානය. ඉන් අනතුරුව දශම තිතෙන් පසුපසින් පවතින්නේ අපි ඒ ස්ථානයට කියනවා පළමු දශම ස්ථානය. මෙතන නිරූපණය වෙන්නේ මම මෙච්චර වෙලා කතා කරා ඔයගොල්ලොත් එක්ක කීයද? 10න් 1. ස්ථානීයගේ අපි කියනවා 10න් 1යි කියලා. සුදු පාටින් මන් පෙන්නපු සංඛ්‍යාව. අන්න එතන අපි කියනවා 10 ස්ථානය. ඒක ඔබ මීට කලින් ඉගෙනගෙන තියෙනවා. ඒ වගේම මෙන්න මේ ස්ථානයට අපි කියනවා දෙවන දශම ස්ථානය. මෙතන තියෙන ස්ථානීය අගය කීයද? මෙතන තියෙන ස්ථානීය අගය 100න් 1යි. ඔන්න ඔය විදිහට අපිට පුළුවන් සංඛ්‍යාවක ස්ථානීය අගයන් ටික කතා කරන්න. ඉතින් මෙතුවක් වෙලා කතා කරපු දේ අපිට දැන් අභ්‍යාසයකට යන්න හොඳ වෙලාව කියලා හිතනවා. අපි බලමු මෙන්න මේ අභ්‍යාසයට හොඳින් අවධානය යොමු කරන්න. මුලින්ම මම ඔයගොල්ලන්ට කියනවා පහත දක්වා ඇති සංඛ්‍යා වචනෙන් ලියන්න. එහෙමනම් දැන් මම උදාහරණ සාකච්ඡා කරා මට කලින් ඔබ පිළිතුරු කියාවි කියලා බලාපොරොත්තු වෙනවා. බලමු මුලින්ම තියෙන සංඛ්‍යාව. ඔන්න මට කලින් පිළිතුරු ටික කියන්නට ඕන. බලන්න මෙන්න මෙයාව කොහොමද කියවන්නේ කියලා. කීයද? 5.03. ඊළඟ අවස්ථාව. ඉක්මනට පිළිතුර කියන්න බලන්න. කීයයි කියලාද කියන්නේ? 12.57 කියලා කියනවාද? නෑ එහෙම කිව්වොත් ඉන් වැරදි. 12.57. අන්න ඒ විදිහට ඔබ පිළිතුර කිව්වා නම් ඔන්න ඔබේ පිළිතුර නිවැරදි. ඊළඟ අවස්ථාව. ඔන්න විශේෂ අවස්ථාවක් මුලින්ම තියෙන්නේ බිඳුව. කීයද? 0.14 කියලායි අපි ඒ වගේ අවස්ථාවක කියන්නේ. ඊළඟ අවස්ථාව. මෙන්න මේ අවස්ථාව ඔබ අනිවාර්යෙන් නිවසින්දන් හඳනගලා කියන්නට ඕන. බලමු හරිද කියලා. කොහොමද කියන්නේ? 0.07. ඔන්න ඔය විදිහට ඔබ පිළිතුරු කිව්වා නම් ඔන්න දැන් ඔබට දශම ස්ථාන දෙකක් දක්වා දශම සංඛ්‍යා කියන්නට හැකියාව ලැබිලා තියෙනවා. එහෙමනම් අපි ඊළඟට අවධානය යොමු කරමු භාග සංඛ්‍යාවක් දීලා ඒ භාග සංඛ්‍යාව කොහොමද දශම සංඛ්‍යාවක් බවට පරිවර්තනය කරන්න කියලා අපි බලමු. භාග සංඛ්‍යාවක් මම ඔබට දෙනවා. එය දශම සංඛ්‍යාවක් බවට පරිවර්තනය කරන්නේ කොහොමද කියලා බලමු. අපි එහෙනම් ඒක උදාහරණයකින්ම බලමු නේද? ඔන්න පළවෙනි උදාහරණයේ විදිහට මම පෙන්නන්නේ 10න් 3. ඉතින් ඔබ මනසින් හිතන්නට ඕන 10න් එකේ කොටස් කීයද? 3යි. ඒ නිසා පිළිතුර ලියනවා 0.3. මම මේකට කිරි ක්‍රමයකුත් කියන්නම්. ළමයි මේ විදිහට දන්නවා. ඊළඟට 100න් 3යි.
100න් 3යි. දැන් උඩ තියෙන්නේ 10න් 3, පල්ලෙහා තියෙන්නේ 100න් 3. එතකොට ඔබට වැටහෙන්නට ඕන අනිවාර්යයෙන්ම වෙනසක් තියෙනවා කියලා. මොකද්ද මේ වෙනස? මේ වෙලාවේ ඔබ ලියන්නට ඕන 0.03. මොකද 100න් එකේ කොටස් දෙවන දශම ස්ථානයේ තමා නිරූපණය වෙන්නේ. අන්න ඒක හොඳින් මතක තියාගන්නටත් ඕන. ඊළඟ අවස්ථාවේ 100න් 27. ඉතින් එහෙනම් මෙහි පිළිතුර ඔබ ඉක්මනින්ම කියාවි. කීයද? 0.27 කියලා කිව්වනම් ඔබ නිවැරදි. ඊළඟට විශේෂ අවස්ථාවක් ගැන කතා කරන්න. 100න් 20. දැන් 100න් 20 ගත්තාම ඔබට කියන්නට පුළුවන් 0.2 කියලා. මෙන්න මෙතන 100න් 20 කියන භාග සංඛ්‍යාව සරල කරපුවාම හරය 10ක් වෙන්නට සරල කරපුවාම 10න් 2 කියලා කියන්නට පුළුවන්. ඉතින් ඔබ දන්නවා 10න් 2 කියන්නේ 0.2. එමනම් ඔන්න විශේෂ අවස්ථාවක් පුතේ දුවේ. 100න් 20 කියන එක නම් 0.2යි කියලා කෙලවරේ තියෙන බිඳුව අපට නොලියා ඉන්න අවස්ථාවක් ලැබෙනවා. එහෙමනම් ඔන්න ඔය විදිහට අපට පුළුවන්කම ලැබෙනවා භාග සංඛ්‍යාවක් දශම සංඛ්‍යාවක් බවට පරිවර්තනය කරන්න. ඔන්න මම ඔයගොල්ලොන්ට කෙටි ක්‍රමයක් කියනවා කිව්වනේ. මෙන්න මෙතන කෙටි ක්‍රමය හරිම පහසුවෙන් මතක තියාගන්න. හරයේ පවතින්නේ 10ක් නම් ලවයේ පවතින සංඛ්‍යාවේ පසුපස ඉඳන් එක ස්ථානයක් ඉදිරියට ඇවිල්ලා දශම තිර තිබ්බා නම් ඔබගේ පිළිතුර නිවැරදි වෙනවා. ඒ වගේම 100ක් නම් පවතින්නේ හරයේ ලවයේ පවතින සංඛ්‍යාත්මක අගයේ පසුපස ඉඳන් ඉලක්කමේ සංඛ්‍යාවේ පසුපස ඉඳන් ස්ථාන දෙකක් ඉදිරියට ගෙනල්ලා දශම තිර තියන්න. බලන්න මේ උදාහරණත් එක්ක මම කියපු දේ ගැලපෙනවද කියලා. ඔන්න ඕක කෙටි ක්‍රමයක් විදිහට මතක තියාගන්නට පුළුවන්. බලන්න 10න් 3 0.3යි. 3ට ඉදිරියෙන් දශම තිත. හැබැයි 100න් 3 කියපුවාම ස්ථාන දෙකක් දශම තිත පසුපස ඉඳන් ඉදිරියට ගෙනල්ලා තියෙනවා. ඔන්න ඔය විදිහට අපිට මේ කෙටි ක්‍රමයක් මතක තියාගැනීමේ හැකියාව තියෙනවා. එහෙමනම් දැන් අපි හොඳම වෙලාව පාඩම ටිකක් වෙනස් පැත්තකට යොමු කරන්න. එහෙමනම් ඔන්න තියෙනවා පොඩි වගුවක්. මෙන්න මේ වගුවට පිළිතුරු අපි ලියමු. මොකද මෙතනදී ස්ථානීය අගය ගැන අපි හිතන්නට ඕන. බලමු මොකද්ද තියෙන ගැටලුව කියලා. පහත දැක්වෙන වගුවේ හිස් තැන් පුරවන්න. මුලින්ම තියෙනවා සංඛ්‍යාව. එතකොට අපි සලකනු ලබන ඉලක්කම තියෙනවා. එම ඉලක්කම පිහිටි ස්ථානය, එම ඉලක්කමින් නිරූපණය වන අගය. 2.3. 3 ඉලක්කම පිහිටන ස්ථානය මොකද්ද? ඔබ කියාවි පළමු දශම ස්ථානය. ඒ වගේම එතනදී නිරූපණය වෙන අගය කීයක්ද? ඔබ දන්නවා 10න් 1 ඒවා 3ක්. ඒ කියන්නේ 10න් 3යි. එහෙම නැත්නම් 0.3යි නිරූපණය වන අගය. ඊළඟ අවස්ථාව බලමු. 7 පිහිටලා තියෙන්නේ දෙවන දශම ස්ථානයේ. දෙවන දශම ස්ථානයේ නිරූපණය කරන්නේ 100න් 1 කොටස්. එහෙනම් 100න් 1 කොටස් 7යි. ඒක මට කියන්න පුළුවන් 0.07යි කියලා. ඉන්න අනතුරුව නම් ලේසි 28.3යි 6 8 පිටලා තියෙන්නේ කීයද? එක ස්ථානෙ. ඉතින් එකේ ඒවා 8කින් නිරූපණය වෙන්නේ 8ක් නිසා මට ওই විදිහට එතන හිස් තැන පුරවන්න පුළුවන්. 157.6යි 8 5 පිටන්නේ 10 ස්ථානෙ. 10 ඒවා 5. එහෙමනම් අපිට ලියන්න පුළුවන් 10 ඒවා 5ක අගය 50යි කියලා අපිට කියන්නට හැකියාව ලැබෙනවා. ඉතින් ඔන්න ඔය විදිහට ඔවැනි වගුවක අපිට අගයන් හිස්තැන් පුරවන්නට හැකියාව ලැබෙනවා. එහෙමනම් දැන් අපි මේ පාඩම වෙනස්ම මාතෘකාවකට ගෙනියන්න යන්නේ. ඔබ මේ වෙද්දි දශම සංඛ්‍යා අපි හඳුනාගත්තා. එහෙමනම් බලමු මෙතනින් පසුව අපි මොකද්ද කරන්නට යන්නේ. ඔබට දශම ස්ථාන දෙකක් දක්වා තියෙන ගණක රාමුවක් ලැබිලා තියෙනවා. ඒ ගණක රාමුව තුල මෙන්න මේ සංඛ්‍යාව නිරූපණය කරන්නට ඕන. 2.05. 2.05 නිරූපණය කරද්දී මුලින්ම ඔබ බලන්නට ඕන එක ස්ථානයේ තියෙන්නේ 2ක්. එහෙනම් එකේවත් 2ක් මෙන්න මේ විදිහට නිරූපණය කරන්න පුළුවන්. හැබැයි පළමු දශම ස්ථානයේ ඒ කියන්නේ 10න් 1 කොටස් මෙතනදී නැහැ. එහෙමනම් ඒ තීරය අපට හිස්ව තියන්නට වෙනවා. ඉන්න අනතුරුව 100න් 1 කොටස් 5ක් තියෙන නිසා ඒ කොටසට මෙන්න මේ විදිහට අපට අගය නිරූපණය කරන්නට පුළුවන්. එහෙමනම් තව උදාහරණයක් බලමු. 2.5 කලින් තිබ්බේ 2.05. දැන් එහෙනම් මේ වෙලාවේදී එක ස්ථානයට කීයක්ද? එක ස්ථානයට ඔන්න ඔය විදිහට
අගය දෙකක් නිරූපණය කරන්න පුළුවන්. මෙතනදී 2.5 අපට අවශ්‍ය නම් වරදිනවා නම් කුඩා දුවෙකුට පුතේකට ලියන්න පුළුවන් 2.5යි බිඳුව. ඒ කියන්නේ 100න් එකේ කොටස් නැහැ කියන අදහස නිරූපණය වෙන්නේ. එහෙම ලියාගෙන අගය මෙන්න මේ විදිහට නිරූපණය කරපුවාම ඔබට වරදින්නට තියෙන ඉඩකඩ අඩු වෙනවා. අන්න ඒ නිසා ඔන්න ඔය විදිහට නිරූපණය කරන්නත් පුළුවන්. 100න් එකේ කොටස් මේ වෙලාවේදී තියෙනවද? මේ වෙලාවේදී නැහැ. එහෙනම් ඒ තීරය අපට හිස්ව තියන්නට පුළුවන්කම ලැබෙනවා. දැන් අපි මේ පාඩමේ වෙනම මාතෘකාවකට යන්න යන්නේ. දැන් අපි දශම සංඛ්‍යා ඉගෙන ගත්තා. මෙන්න මේ දශම සංඛ්‍යා කීපයක් ලැබුණාම කුමන දශම සංඛ්‍යාව විශාලද? අන්න ඒ ගැන කතා කරන්නයි අපි ඊළඟට බලාපොරොත්තු වෙන්නේ. දශම සංඛ්‍යා සංසන්දනය කරන්නයි දැන් අපි බලාපොරොත්තු වෙන්නේ. දශම සංඛ්‍යා සංසන්දනය කරන්න මම ක්‍රම දෙකක් ඔයගොල්ලොත් එක්ක සාකච්ඡා කරනවා. ඉන් එක ක්‍රමයක් තමයි භාග ඇසුරෙන් දශම සංඛ්‍යා සංසන්දනය කරන්න පුළුවන්. ඒ වගේම දශම සංඛ්‍යාවක ස්ථානීය අගය අනුව අපට දශම සංඛ්‍යාවක් සංසන්දනය කරන්න පුළුවන්. එහෙමනම් අපි මුලින්ම බලමු භාග ඇසුරින් කොහොමද දශම සංඛ්‍යාවක් සංසන්දනය කරන්නේ කියලා. ඉතින් ඔබ මේ වෙද්දි හොඳ අවබෝධයක් තියෙනවා භාග සංඛ්‍යා ගැන. ඔබ කරන්නට ඕන දශම සංඛ්‍යාවක් භාග සංඛ්‍යාවක් බවට පරිවර්තනය කරලා අන්න ඒ සංඛ්‍යාව එහෙම නැත්නම් භාග සංඛ්‍යා දෙක සංසන්දනය කරන එක. අපි මේක උදාහරණ වලින්ම බලමු. බලන්න පළවෙනි උදාහරණය. 0.1 හා 0.3 සංසන්දනය කරන්න තියෙනවා. මුලින්ම මම ඔන්න ඒගොල්ලෝ දශම සංඛ්‍යාව භාග සංඛ්‍යාවක් විදිහට ලියලා පෙන්නලා තියෙනවා. මම විස්තර කරන්න යන්නේ නැහැ තිරේ මත තියෙන නිසා. ඒ රූපිකවත් මෙන්න මෙහෙම පෙන්වනවා. ඉතින් එතකොට ඔබට හොඳටම පැහැදිලි 10න් 3 විශාලයි. 10න් 3 දශම සංඛ්‍යාවක් බවට පත් කරපුවාම 0.3යි. එහෙනම් 10න් 3 විශාල නිසා අපිට කියන්නට පුළුවන් 0.3 විශාලයි කියලා. ඔන්න ඔය විදිහට එහෙනම් අපි මොකද්ද කරන්න ඕන? දශම සංඛ්‍යා ලැබිලා තිබ්බනම් භාග සංඛ්‍යා බවට පරිවර්තනය කරලා ඉන්න අනතුරුව භාග සංඛ්‍යා දෙක සංසන්දනය කරන්න පුළුවන්. අපි තව උදාහරණයකින් මෙන්න මේ දේ තහවුරු කරගමු. මේ බලන්න ඊළඟට මම ඔයගොල්ලන්ට දෙන උදාහරණය 0.3 හා 0.32 සංසන්දනය කරන්න තියෙනවා. එහෙනම් මුලින්ම ඔබ මොකද්ද කරන්නට ඕන? මෙන්න මේ දශම සංඛ්‍යා දෙක භාග සංඛ්‍යා වලින් ලියා ගන්න ඕන. ඔබට ඔන්න එහෙනම් 0.3 10යි 3 විදිහටත් 0.32 100න් 32 විදිහටත් ලියා ගන්නට පුළුවන්. එහෙමනම් මෙන්න මේකේ අපිට භාග සංසන්දනය කරන්න හරය සමාන කරගන්න වෙනවනේ. ඔන්න මම තුල්්‍ය භාගයක් ලිව්වා 10න් 3ට. ඒක මම රූපිකවත් පෙන්වලා තියෙනවා රූපයකින්. ඒ වගේම 100න් 32ත් මම රූපයක් ආශ්‍රයෙන් පෙන්වලා තියෙනවා. දැන් ඉතින් ඔබට පැහැදිලි කුමන රූපයේද වැඩිපුර වර්ණ ගැන්විලා තියෙන්නේ. එහෙමනම් ඔබට මෙතනින් හොඳටම පැහැදිලි හරය සමාන නම් ලවය විශාල භාගය විශාල වෙනවා. එහෙනම් 100න් 32 විශාලයි. 100න් 32 විශාලයි නම් අපිට කියන්නට පුළුවන් 0.3ට වඩා 0.32 විශාලයි කියලා. ඔන්න අපි දෙවනි උදාහරණයකුනුත් එන්නේ ඒ කාරණාව සාකච්ඡා කරා. මෙන්න මේ විශේෂ අවස්ථාව හොඳින් බලන්න 0.3 සහ 0.3යි බිඳුව සංසන්දනය කරන්න තියෙනවා. මේක මුලින්ම අපි භාගයක් විදිහට ලියමු. 0.3 ඔබ කියාවි 10න් 3යි. 0.3යි බිඳුව 100න් 30යි කියලා කියාවි. දැන් හැබැයි පුතාලා දුවලා කියන ඇති මේක සරල කරපුවාම 10න් 3යි තමා කියලා. ඉතින් එහෙමනම් අපි මේක තුල්්‍ය භාගයක් කරමු 10න් 3 100න් 30යි කියලා. එහෙනම් අනිත් පැත්තත් 100න් 30යි. බලපුවහම මේ සංඛ්‍යා භාග සංඛ්‍යා දෙකම මොකද? සමානයි. රූපයකින් බැලුවත් වර්ණ ගැන්විලා තියෙන කොටස සමානයි. එහෙමනම් මෙන්න මේක විශේෂ අවස්ථාවක් පුතේ දුවේ 0.3 0.3යි බිඳුවට සමානයි කියන අවස්ථාව. එහෙමනම් ඊළඟට අපි කතා කරන්නේ දශම සංඛ්‍යාවක් කොහොමද ස්ථානීය අගය අනුව සංසන්දනය කරන්නේ. දශම සංඛ්‍යාවක් අපි කොහොමද ස්ථානීය අගය අනුව සංසන්දනය කරන්නේ කියලා. මේ අවස්ථාවේදී අපි මුලින්ම අවධානය යොමු කරන්නේ පූර්ණ සංඛ්‍යාව ගැන. ඊළඟට අපි අවධානය යොමු කරන්නේ පළමු දශම ස්ථානය ගැන. ඊළඟට දෙවන දශම ස්ථානය ගැන. මේක බොහොම ලේසි බොහොම සරල කාර්යයක්. අපි බලමු පළවෙනි අවස්ථාව. පූර්ණ සංඛ්‍යාවක කොටස් මගින් යම් සංඛ්‍යා දෙකක පූර්ණ සංඛ්‍යා අසමාන නම් තමයි මෙන්න මේ අවස්ථාව කතා කරන්න පුළුවන්.
මම උදාහරණයක් විදිහට ඔන්න ඔබට පෙන්නනවා 5.72යි 4.31යි. දැන් ඔබට පේනවා පූර්ණ සංඛ්‍යාත්මක අගය කියන්නේ දශම තිතෙන් පූර්ණ සංඛ්‍යා දැක්වෙන ප්‍රදේශයේ සංඛ්‍යා වෙනස්. තියෙන්නේ කවුද? ඒ වගේම ඔන්න තව උදාහරණයක් පෙන්නනවා 50.02 සහ 40.37. මම පෙන්නපු උදාහරණ අවස්ථා දෙකේම පූර්ණ සංඛ්‍යාත්මක අගයන් වෙනස්. පළවෙනි උදාහරණේ 5 සහ 4. ඔබ ආයේ දශම සංඛ්‍යා ගැන හිතීමක් අවශ්‍ය වෙන්නේ නැහැ. පූර්ණ සංඛ්‍යාවකින් කවුද විශාල? මේ වෙලාවේ 5 විශාල නිසා අපිට ඉක්මනින්ම තීරණය කරන්න පුළුවන් 5.72 විශාලයි කියලා. ඊළඟ අවස්ථාවේ බලමු. පූර්ණ සංඛ්‍යාව තියෙන්නේ 50 සහ 40. 50 සහ 40. ඉතින් ඔබ දන්නවා 50 විශාලයි කියලා. එහෙනම් දශම සංඛ්‍යා ගැන අපට හිතන්නට දෙයක් නැහැ. 50 විශාලයි. ඒ කියන්නේ පූර්ණ සංඛ්‍යාව විශාල නම් ඒ සංඛ්‍යාව විශාලයි. ඔන්න පළවෙනි අවස්ථාව. දැන් කෙනෙක් තර්ක කරන්න පුළුවන් සර් එහෙමනම් පූර්ණ සංඛ්‍යා කොටස් සමාන නම් අන්න ඒ අවස්ථාවට මෙන්න මේ අවස්ථාව අපිට කතා කරන්න පුළුවන්. යම් දශම සංඛ්‍යා දෙකක පූර්ණ සංඛ්‍යා කොටස් සමාන නම් එහෙනම් අපි මොකද කරන්නේ? පළමු දශම ස්ථානය ගැන හිතනවා. පළමු දශම ස්ථානයෙන් විශාල සංඛ්‍යාව තියෙන සංඛ්‍යාව තමයි අපිට විශාල දශම සංඛ්‍යාව කියලා කියන්න වෙන්නේ. ඔන්න උදාහරණ දෙකක් මම පෙන්නනවා. බලන්න 5.72 සහ 5.31. ඊළඟට අපි බලමු ඊළඟ උදාහරණය ගැන. මේ අවස්ථාවේදී පූර්ණ සංඛ්‍යාත්මක අගයන් සමානයි. මේ සංඛ්‍යා දෙකේ. හැබැයි පළවෙනි දශම ස්ථානයේ එක සංඛ්‍යාවක තියෙනවා 7, අනෙක් සංඛ්‍යාවේ තියෙනවා 3. දැන් ඔබ දන්නවා කවුද විශාල? 7 විශාලයි. ඒ නිසා 5.72 විශාලයි. එහෙමනම් දැන් දෙවෙනි උදාහරණය ඔබ කියාවි පිළිතුර. එතන 5.02 පළවෙනි දශම ස්ථානයේ තියෙන බිඳුව 5.37 පළවෙනි දශම ස්ථානයේ තියෙන 3. දැන් කවුද විශාල? 3 විශාලයි. එහෙනම් මෙම සංඛ්‍යා දෙකෙන් විශාල දශම සංඛ්‍යාව වෙන්නේ 5.37 කියලා නිරූපණය කරන්න පුළුවන්. දැන් එතනින් පස්සේ පූර්ණ සංඛ්‍යාත්මක කොටසත් සමානයි. ඒ වගේම පළමු දශම ස්ථානයත් සමානයි. එහෙම වුණොතින් දැන් ඔබ කියාවි මොකද්ද කරන්නට ඕන? අන්න ඒ වගේ අවස්ථාවක අපිට පුළුවන් මෙන්න මේ ක්‍රමය භාවිතා කරන්න. දෙවන දශම ස්ථානයේ ඉලක්කම මගින් තමයි මේ වෙලාවේදී අපි මේගොල්ලෝ සංසන්දනය කරන්නේ. එහෙමනම් අපි එකම විදිහේ දේවල් කීපයක් කරපු හින්දා මෙන්න මේ කාර්යය අපි උදාහරණින්ම බලමු. බලන්න පළවෙනි උදාහරණය මොකද්ද? පළවෙනි උදාහරණය ඔයගොල්ලන්ට තියෙන්නේ 5.72 සහ 5.71. හොඳින් බලන්න. පූර්ණ සංඛ්‍යාව සමානයි 5යි. පළමු දශම ස්ථානයේ තියෙන සංඛ්‍යා දෙකත් සමානයි 7යි. එහෙමනම් දෙවන දශම ස්ථානයේ තියෙනවා එතන 2ක් සහ 1ක්. එහෙමනම් දැන් කවුද විශාල? තුන්වන දශම ස්ථානයේ පවතින දෙවන දශම ස්ථානයේ පවතින 2 විශාල නිසා අපිට ගන්නට පුළුවන් මෙතන පළවෙනි උදාහරණේ 5.72 විශාලයි කියලා. එහෙමනම් අපි ඊළඟ උදාහරණය බලමු. ඊළඟ උදාහරණේ පූර්ණ සංඛ්‍යාව සමානයි. ඒ වගේම පළමු දශම ස්ථානයත් සමානයි. දෙවන දශම ස්ථානයේ මුලින්ම තියෙනවා 2, ඊළඟට තියෙනවා 7. එහෙමනම් අපිට ඒ දෙන්න සංසන්දනය කරපුවාම 7 විශාල නිසා 10.5 විශාලයි කියලා කියන්නට හැකියාව ලැබෙනවා. ඔන්න ඔය විදිහට අපිට දශම සංඛ්‍යා ඔන්න ක්‍රම දෙකකට සංසන්දනය කරන හැටි කියා දුන්නා. එහෙමනම් දැන් ඊළඟ අවස්ථාව. ඊළඟ අවස්ථාවේ දැන් අපි දශම සංඛ්‍යා ඉගෙන ගත්තා, අඳුනගත්තා. ඒ වගේම කුමන දශම සංඛ්‍යාවද විශාල කියන්නත් දැන් ඔයගොල්ලෝ දන්නවා. එහෙමනම් ඊළඟ අවස්ථාව තමයි දශම සංඛ්‍යා එකතු කරන්නේ කොහොමද කියලා බලන එක. අපි දශම සංඛ්‍යා සංසන්දනය ඉගෙන ගත්තා. අන්න ඒ දේ තහවුරු වෙන්න අපි මෙන්න මේ උදාහරණය බලමු. ඔන්න පළවෙනි උදාහරණය ගත්තාම මෙන්න මෙහි පූර්ණ සංඛ්‍යාව වෙනස්. එහෙනම් අපි අවධානය යොමු කරන්නේ පූර්ණ සංඛ්‍යාව ගැන විතරයි. මෙතන පූර්ණ සංඛ්‍යාව වලින් 2 විශාල නිසා වඩා විශාල සංඛ්‍යාව විදිහට ඔබ 2.98 තේරුවා නම් ඒ පිළිතුර නිවැරදි. එහෙනම් දෙවන උදාහරණයට අවධානය යොමු කරපුවම පූර්ණ සංඛ්‍යාව සමානයි. හැබැයි පළවන දශම ස්ථානයේ තියෙන සංඛ්‍යාව වෙනස්. එහෙමනම් අපි එතනින් පළවන දශම ස්ථානයේ තියෙන සංඛ්‍යාව වලින් විශාල සංඛ්‍යාව වෙන්නේ විශාල ඉලක්කම වෙන්නේ 4 නිසා අපට 2.45 විශාලයි කියලා තෝරන්නට පුළුවන්. ඒ වගේම තුන්වන උදාහරණයේ
අපට දෙවන දශම ස්ථානය ගැනයි හිතන්නට වෙන්නේ. දෙවන දශම ස්ථානයේ පවතින සංඛ්‍යාව වලින් විශාල 8 නිසා අපිට කියන්නට පුළුවන් තුන්වන උදාහරණයේ විශාල සංඛ්‍යාව 4.78යි කියලා. ඔන්න ඔය විදිහට අපි දශම සංඛ්‍යා සංසන්දනය පොඩි උදාහරණයකින් පොඩි අභ්‍යාසයකින් තහවුරු කරගත්තා. එහෙමනම් ඊළඟට තියෙන තවත් විශේෂ අවස්ථාවක්. ඒ තමයි දශම සංඛ්‍යා එකතු කරන අවස්ථාව. දැන් මම ඒකටත් උදාහරණ කීපයක් ගේනවා. ඒ වගේම ඒවා මම රූප භාවිතයෙන් ඔයගොල්ලොන්ට අවබෝධ කරගන්නත් උත්සාහ කරනවා. හින්දා හොඳින් බලන් ඉන්න ඕනේ. ඔන්න මම උදාහරණයක් දාලා තියෙනවා. බොහොම සරල උදාහරණයක්. 0.2 එකතු කරන්න කියනවා 0.1ට. ඉතින් මම මුලින්ම 0.2 භාග සංඛ්‍යාවක් විදිහට නිරූපණය කරනවා. එයා මම මෙන්න මේම රූපයක් ආශ්‍රෙනුත් පෙන්වනවා. ඔන්න 10න් දෙකක් මම වර්ණ ගන්නවලා පෙන්වනවා. ඊළඟට ඔබට තියෙන්නේ 0.1. ඒ භාග සංඛ්‍යාවකට පරිවර්තනය කරොත් 10න් 1යි. මම අන්න එයාව කහ පාටින් ඉදිරිපත් කරනවා. දැන් ඔබට පේනවා සමස්ත රූපයේ 10න් 3ක් වර්ණ ගැන්විලා තියෙනවා. 10න් 3ක් කියන්නේ ඔබ දන්නවා බොහොම උනන්දුවෙන් මේ පාඩම අහගෙන හිටියා නම් 0.3යි. 10න් 3ක් කියන්නේ 0.3යි. දැන් මේක එකතු කරන්න අපි කොහොමද භාවිත කරන්නේ? ඔන්න බලන්න මන් තිරේ එක පැත්තකින් පෙන්නනවා 0.2 ලිව්වා. ඊට පහලින් එකතු කිරීම දාලා 0.1 ලිව්වා. ඉතින් 0.2ට දශම 2ට දශම 1ක් එකතු කරපුවාම දශම 3යි කියලා ඔන්න ඔය විදිහට නිරූපණය කරන්න පුළුවන්. එහෙමනම් අපට මෙන්න මේ විදිහට පහලට ලියලා දශම සංඛ්‍යා එකතු කරන්නට හැකියාව ලැබෙනවා. ඒක මම රූපයකිනුත් ඔයගොල්ලොන්ට පැහැදිලි කරලා පෙන්නනවා. එහෙනම් අපි මෙන්න මේ දේ ටිකක් තහවුරු කරගන්න තව උදාහරණ ටිකක් බලමු. බලන්න ඊළඟ උදාහරණය 0.7 0.5ත් එක්ක එකතු කරන්න වෙන්නේ. මේ වෙලාවේදී අපි වැදගත් දෙයක් කියන්නට ඕන. මේ දශම සංඛ්‍යා එකතු කරද්දී එක සංඛ්‍යාවක් එක කොටුවක් මත ලියන්න පුරුදු වෙනවා නම් වඩා හොඳයි. මෙන්න මේ විදිහට. ඒ වගේම එයාට එකතු කරන්න ඕන 0.5. ඉතින් මෙතන එකතු කරපුවාම බලන්න දශම අමතක කරලා අපි සාමාන්‍ය විදිහට එකතු කරමු. 7යි 5යි කීයද? 12යි. 12න් 2යි අපි දන්නවා මෙතන තියෙනවා 10න් 1 ගොඩවල් 12ක් තියෙනවා. එතකොට 10න් 1 ගොඩවල් 12න් 10න් 1 ගොඩවල් 10ක් අයින් කරපුවාම සම්පූර්ණ එකක් ලැබෙනවා. අපි මෙහෙම කියමුකෝ 12න් 2යි එකක් ඉතිරි කියලානේ අපි පුතාලා දුවලා හිතන්නේ. අන්න ඒක සාමාන්‍ය පරිදිම මෙන්න මේ පූර්ණ සංඛ්‍යාත්මක කොටසට ගෙනියන්න පුළුවන්. එහෙනම් ඒක පල්ලෙහින් අපි යොදනවා. ඉන්න අනතුරුව දශම තිත තිබ්බ කෙලින්ම පිළිතුරේ දශම තිතක් තියෙනවා. ඔන්න ඔය විදිහට එහෙනම් අපට එහි පිළිතුර ගන්න පුළුවන් කීයද? 1.2යි කියලා. එහෙමනම් ඊළඟ උදාහරණයක් බලමු. ඊළඟ උදාහරණය ටිකක් එහාට ගියපු උදාහරණයක් 3.17 එකතු කරන්න වෙනවා 2.9යි 5ත් එක්ක. එහෙනම් 3.17 එකතු කරමු 2.9යි 5ත් එක්ක. දැන් මුලින්ම මොකද්ද කරන්නේ? දශම තිත් ටික එක කෙලින් තියෙන්න ලියාගෙන අපි දශම තිත නොසලකා හැරලා සාමාන්‍ය පරිදි එකතු කරගෙන යනවා. 7යි 5යි 12යි. 12න් 2යි එකක් ඉතිරි. ඒක සාමාන්‍ය සංඛ්‍යා එකතු කරන විදිහටම ඔන්න ඔය විදිහට ලියා ගන්නවා. ඊට පස්සේ 1යි 1යි 2යි 2යි 9යි 11යි 11න් 1යි ආයෙත් එකක් ඉතිරි. ඒක ඔන්න එක ස්ථානයට ගේනවා. ඉන්න අනතුරුව ඒ ඉලක්කම් ටික එකතු වුනහම 6ක් විදිහට ලැබෙනවා. මතක ඇතුව දශම තිත තියන්නට ඕන. එහෙනම් මෙහි පිළිතුර මට ලියන්න පුළුවන් කීයද? 6.12යි කියලා. දැන් ඔබට යම් අවබෝධයක් ලැබෙනවා ඇති. එහෙමනම් ඊළඟට අපි විශේෂ අවස්ථාවක් ගැන කතා කරන්න. මෙන්න මේක දශම සංඛ්‍යා එකතු කරද්දී අඩු කරද්දී හරිම වැදගත් කොටසක්. ඒ වැදගත්කම මම මෙන්න මෙහෙම කියන්නම්. මම ඔන්න තිරේ මතත් පෙන්නලා තියෙනවා. දශම සංඛ්‍යා එකතු කරද්දී සහ අඩු කරද්දී දශම තිත එක කෙලින් පිහිටන විදිහට අපි සංඛ්‍යා ටික පල්ලෙහාට ලියා ගන්න ඕනේ. ඇයි මම එහෙම කිව්වේ? ඔබ දශම සංඛ්‍යා ටික එක කෙලින් පවතින විදිහට ලියාගත්තොතින් තමා පළමු දශම ස්ථානයේ ඉලක්කමට ඊළඟ සංඛ්‍යාවේ පළමු දශම ස්ථානයේ ඉලක්කම එන්නේ. අන්න ඒ විදිහට ස්ථාන ටික එක කෙලින් පහළට පිහිටන්න ඔන්න ඔය විදිහට ලියා ගන්න එක වැදගත්. එහෙමනම් අපි ඒකත් උදාහරණයකින්ම කතා කරමු. මේ බලන්න උදාහරණය 53.57
ධන 2.9. ඔය විදිහට තමයි හුඟක් වෙලාවට වාර විභාගයට අපිට ගැටලුව ලැබෙන්නේ. මෙන්න මේ වෙලාවේදී මෙන්න මේ විදිහට අපි ගණිත කොටු රූල් කොලය භාවිතයට ගන්නවා නම් හොඳයි. මෙන්න මේ විදිහට එක කොටුවක එක ඉලක්කම ගානේ ඔබ ලියා ගැනීම වැදගත්. ඊට පස්සේ අපිට කරන්න වෙන්නේ මෙන්න මේ විදිහට. ඔන්න එක ස්ථානයේ කෙලින් තමා දෙකේ ඉලක්කම තියෙන්න ඕන. 53 එක ස්ථානයේ කෙලින් ඔන්න දෙකේ ඉලක්කම දශමතිත ඔන්න එක කෙලින් පවතිනවා. ඉන් අනතුරුව 9. ඔබට අවශ්‍ය නම් ඉන්පසුව බිඳුව යොදා ගන්න පුළුවන්. එහෙම යොදාගත්තේ නැතත් ගැටලුවක් නැහැ. ඉන්පසුව අපට එකතු කරගෙන යන්න පුළුවන්. 7යි ඉන් ළඟට තියෙන කොටුව හිස් තැනක්. එහෙනම් බිඳුව කියලා හිතාගත්ත හැකි. එහෙනම් 7ට බිඳුවක් එකතු වුනහම 7යි. ඊළඟට 5යි 9යි එකතු වුනහම 14යි. 14න් 4යි එකක් ඉතිරි වෙන බව මතක තියාගන්නට ඕන. ඒ 1යි 3යි 4යි 4යි 2යි 6යි කියලා ඔන්න ඔතන පිළිතුර දාන්නට පුළුවන්. ඉන් අනතුරුව 5ක් විදිහට මෙන්න මේ විදිහට පිළිතුර ගන්නත් පුළුවන්. එහෙනම් මෙතනදී විශේෂ දේ තමයි දශමතිත එක කෙලින් පවතින විදිහට ලියා ගන්න ඕන. එවිට පිළිතුරේ දශමතිතත් ඒ කෙලින්ම තබන්නට ඕන. අන්න ඒක විශේෂම අවස්ථාවක් පුතේ දුයි. එහෙමනම් මෙන්න මේ විදිහට උදාහරණ ටික අපි බලමු. මුලින්ම ඔබට වෙන්නේ දශම සංඛ්‍යා ටිකක් එකතු කරන්න. බලමු පළවෙනි උදාහරණය. 0.5 0.3ත් එක්ක එකතු කරන්නට වෙනවා. පිළිතුර කීයද? 5යි 3යි 8යි 0.0.0යි දශමතිත ඒ කෙලින් තියෙනවා. එහෙනම් 0.8යි. මම ඊටාම වේගෙන් කියාගෙන යන්නම් මේ බොහොම සරල නිසා. 0.5යි 8ට එකතු කරන්න වෙනවා 0.25. පිළිතුර ඔබ ඉක්මනට කියන්න. 8යි 5යි 13න් 3යි එකක් ඉතිරි. ඒ 1යි 5යි 6යි 6යි 2යි 8යි. ඉන්න අනතුරුව බිඳුවක් තියෙන්නේ දශමතිත ඔන්න එක කෙලින් තියාගෙන යනවා. එහෙනම් තුන්වෙනි උදාහරණෙත් බලමු. 2.8යි 8 එකතු කිරීම 3.6යි 5. 8යි 5යි 13න් 3යි එකක් ඉතිරි. එවිට 8ට එකක් එකතු වුනහම 9යි 9යි 6යි 15න් 5යි. ඔන්න ඔය විදිහට මම ඒක පෙන්වන්නම්. 15න් 5යි එකක් ඉතිරි. ඒ එකත් අපි පළමු එක ස්ථානයට ගෙන්නන්නට හැකියාව තියෙනවා. එවිට කීය දෙන්නේ පිළිතුර 6ක් කියලා ලියන්න පුළුවන්. එහෙමනම් ඔන්න ඔය විදිහට අපට බොහොම පහසුවෙන් දශම සංඛ්‍යා එකතු කරගන්න හැකියාව ලැබෙනවා. ඉතින් දැන් මම ඔයගොල්ලන්ට පෙන්වන්නේ ඊළඟට තවත් විශේෂ අවස්ථාවක්. මේ බලන්න 21.5 ඔබට එකතු කරන්නට වෙනවා 5.7යි 2ත් එක්ක. එහෙමනම් අපි අන්න ඒ උදාහරණය බලමු. මෙන්න මේ විදිහට අපට එය නිරූපණය කරන්න පුළුවන්. දැන් මේ බලන්න අපි මේ මං පොඩි උදාහරණයක් අපේ දුවලා පුතාලා හදිසියට සමහර වෙලාවට මෙහෙම ලියනවා. මං කියපු වැදගත් දෙයක් මේගොල්ලන්ට අමතක වෙලා. මොකද්ද? දැන් බලන්න 100න් එකේ ස්ථානය 10න් එකේ ස්ථානයත් එක්ක එකතු වෙලා තියෙනවා. ඇයි එහෙම වුනේ? දශම සංඛ්‍යා ටික එක කෙලින් නැති නිසා. එහෙමනම් ඔබට ලැබෙන පිළිතුර කොහොම ලබා ගන්නද කියලාත් හිතා ගන්න බෑ. එහෙනම් මෙය මොකද්ද? වැරදි. මෙන්න මෙහෙම දේවල් නම් ඔන්න කරන්න එපා. එහෙමනම් මේක අපි නිවැරදිව ලියා ගන්න විදිහ බලමු. නිවැරදිව ලියාගන්නේ මම මෙතන ලියන විදිහ විතරයි කියන්නේ. ඔන්න 21.5 ලිව්වා. ඉන් අනතුරුව මෙන්න මේ විදිහට එක ස්ථානයේ ඉලක්කම කෙලින් එක ස්ථානයක්, පළමු දශම ස්ථානය කෙලින් පළමු දශම ස්ථානයක්, දෙවන දශම ස්ථානයට අදාළ ස්ථානයට දෙවන දශම ස්ථානයක් පවතින විදිහට ඔන්න ඔහොම ඔබ ලියාගෙන පිළිතුර ලබා ගත්තා නම් නිවැරදි. එහෙමනම් අපි ඊළඟට බලමු කොහොමද දශම සංඛ්‍යා අඩු කරන්නේ කියලා. දශම සංඛ්‍යා අඩු කරද්දී අපට මෙන්න මේ විදිහට රූපයකින් මම මුලින්ම පෙන්වන්නම්. ඔන්න බලන්න පළවෙනි උදාහරණයේ විදිහට 0.7න් අඩු කරන්න වෙනවා 0.5. දැන් මම එනනම් ඔන්න මුලින්ම 0.7 මට ලියන්න පුළුවන් 10න් 7යි කියලා. එහෙමනම් එයා රූපයකින් මෙන්න මේ විදිහට මට නිරූපණය කරන්න පුළුවන්. දැන් ඔබට වෙන්නේ 0.7න් 0.5ක් අඩු කරන්නට. එහෙනම් එය භාග සංඛ්‍යාවක් විදිහට ලියපුවම 10න් 5යි. එහෙමනම් ඔය වර්ණ ගන්නවලා තියෙන කොටසින් මම කොටස් 5ක් අයින් කරනවා. මෙන්න මේ විදිහට. දැන් ඔබට ලැබිලා තියෙන්නේ කීයද? 10න් 2ක්. ඉතින් ඔබ දන්නවා 10න් 2ක් කියන්නේ 0.2. අන්න ඒ දේත් මෙන්න මේ විදිහට කරලා බලමු අපිට ඒ නිවැරදි පිළිතුර ලැබෙනවද කියලා. 0.7න් 0.5ක් අඩු කරනවා. දශමතිත එක කෙලින් පවතින තමා ලියා ගන්න ඕනේ. දශමතිත අමතක කරලා සාමාන්‍ය පරිදි 7න් 5ක් අඩු කරපුවාම අපට පිළිතුර ලැබෙනවා 2ක් කියලා. ඉන් අනතුරුව දශමතිත
පැවතින කෙලින්ම අපි දසමතිත තිබ්බහම ඔයගොල්ලොන්ට එනවා 0.2 කියලා. එහෙනම් එකතු කිරීමට භාවිත කරපු ක්‍රමයේම අඩු කිරීමටත් අපට ගැලපෙනවා. එහෙමනම් අපි ඒක උදාහරණයකින් තහවුරු කරගමු. බලන්න ඔයගොල්ලොන්ට දෙන පළවෙනි උදාහරණය කීයද? 0.7 අඩු කරන්නට වෙනවා 0.5. මෙන්න මේ විදිහට අපට එය ලියාගෙන අඩු කරන්නට පුළුවන්. 7න් 5ක් අඩු වුණාම 2යි. බිඳුවෙන් බිඳුවක් බිඳුවයි දසමතිත කෙලින් පවතිනවා. අපේ පිළිතුරක් තියෙනවා දසමතිත කෙලින් තිබ්බ කෙලින්ම. එහෙනම් 0.2යි කියලා පිළිතුර ලියන්න පුළුවන්. එහෙනම් අපි ඊළඟ උදාහරණය බලමු. ඊළඟ උදාහරණය ඔන්න ටිකක් කලින් උදාහරණයට වඩා සංකීර්ණයි. හැබැයි අපේ පොඩිත්තුන්ට මේක ලොකු ගැටලුවක් වෙන්නේ නැහැ කියලා මම විශ්වාස කරනවා. බලන්න මොකද්ද ලැබිලා තියෙන උදාහරණය. එහෙමනම් අන්න එයත් මෙහෙම පල්ලෙහාට අපි ලියාගෙන යමු. ලියලා අපට අඩු කරන්න වෙන්නේ. මෙතනදී 7න් 5ක් 2යි කියලා පිළිතුර ගන්න පුළුවන්. ඊළඟට ඔන්න ගැටලුවක් එනවා. 1න් 9ක් අඩු කරන්නට බැහැ. එහෙමනම් සාමාන්‍ය පරිදි දැන් ඔබට සිද්ධ වෙනවා එක ස්ථානයෙන් 10න් එකේ ගොඩට අගයක් ගන්න. ඉතින් ඔබ දන්නවා එක ස්ථානයේ පවතින එක අගයක් 10න් එකේ කොටස් 10ක්. ඒ නිසා මට එන්නේ ආව මෙන්න මේ විදිහට නිරූපණය කරන්න පුළුවන්. මෙතෙන් එක ස්ථානයෙන් එකක් ලැබුණා. හැබැයි ඒක 10න් එකේ ගොඩවල් 10ක් නිසා මට යාව 10ක් විදිහට නිරූපණය කරන්න පුළුවන්. අන්න එවිට ඒ 10යි පැවතිච්ච එකයි 11ක් කියලා තමයි හිතන්න ඕන. දැන් ඔබ එහෙනම් අඩු කරන්නේ 11න් 9ක්. 11න් 9ක් අඩු කරපුවාම පිළිතුර 2යි. දැන් ඔන්න ඔබට මතක් වෙන්නට ඕන 5ක් නෙමෙයි දැන් තියෙන්නේ 4ක්. 4න් 2ක් අඩු වුණාම පිළිතුර 2යි. දැන් ඊළඟට මොකද්ද කරන්න ඕන? දසමතිත තියන්නට ඕන. දසමතිත කලින් දසමතිත තිබ්බ කෙලින්ම දසමතිත තිබ්බනම් ඔබට බොහොම පහසුවෙන් මෙන්න මෙහි පිළිතුර ලබා ගන්නට හැකියාව ලැබෙනවා. එහෙමනම් ඔන්න ඔය විදිහට අපට දසම සංඛ්‍යා අඩු කරන්නට හැකියාව ලැබෙනවා. අපි මේක තහවුරු කරගන්න තව එක උදාහරණයක් බලමු. මේ බලන්න ඊළඟට පෙන්වන උදාහරණය 5.25න් 2.79ක් අඩු කරන්නට ඕන. එහෙමනම් මුලින්ම අපට සිද්ධ වෙනවා 5න් 7ක් අඩු කරන්නට බැරි නිසා බලන්න 100න් එකේ ගොඩට 10න් එකේ ගොඩවල් ගන්න. එහෙනම් ඔබට පැහැදිලි වෙන්න ඕන 10න් එකේ ගොඩක් 100න් එකේ ගොඩවල් 10කට සමාන වෙනවා. අන්න ඒ නිසා මෙතන පවතින එක දෙවන දශම ස්ථානයට ආපුවාම එතන නිරූපණය වෙන්නේ 10ක්. 10යි තිබුණ 5යි 15යි. 15න් 7ක් අඩු වුණාම පිළිතුර ලියන්න පුළුවන් කීයක් කියලාද? 8ක් කියලා. දැන් මෙතන පවතින්නේ කීයක්ද? 1ක්. එහෙමනම් එතන 1න් 9ක් බැරි නිසා පූර්ණ සංඛ්‍යාව එහෙම නැත්නම් එක ස්ථානයෙන් එකක් ගන්නවා. එවිටත් ලැබෙන්නේ 10ක්. 10යි තිබ්බේ එකක්. දෙකක් නෙවෙයි අපි එකක් එහා පැත්තට ගෙනියපු හින්දා 10යි 1යි 11යි. 11න් 9ක් ගියපුවාම 9ක් අඩු වුණාම අපට පිළිතුර ලියන්නට පුළුවන් කීයක්ද? 2ක් කියලා. ඉන් අනතුරුව අපට ලියන්න පුළුවන් 4ක් පැවතුනේ 4න් 2ක් අඩු වුණාම 2යි දසමතිත හරි කෙලින් තිබ්බහම ඔන්න ඔය විදිහට පහසුවෙන් පිළිතුර අපට ලබා ගන්න පුළුවන්. ඉතින් ඔන්න ඔය විදිහට අපි දැන් දශම සංඛ්‍යා අඩු කිරීමත් සාකච්ඡා කරා. එහෙමනම් අපිට දැන් හොඳම වෙලාව අද දවසේ ටිකක් දීර්ඝ පාඩමක් නේද? මේ දීර්ඝ පාඩමේ කරපු දේවල් මතක් කරගන්න. මේ පාඩම අධ්‍යයනය කිරීමෙන් ඔයගොල්ලොන්ට හැකියාව ලැබුණා දශම සංඛ්‍යා අඳුන ගන්න. ඒ වගේම ඔයගොල්ලොන්ට දශම සංඛ්‍යා සංසන්දනය කරන්නත් හැකියාව ලැබුණා. දශම සංඛ්‍යා සංසන්දනය කරද්දී මම ක්‍රම දෙකක් ඔයගොල්ලොන්ට කියා දුන්නා. භාග විදිහට පරිවර්තනය කරලා පුළුවන්. ඒ වගේම සංඛ්‍යාත්මක ස්ථානීය අගය ගැන හිතලත් දශම සංඛ්‍යා සංසන්දනය කරන්න කියලා දුන්නා. ඒ වගේම දශම ස්ථාන දෙකක් සහිත දශම සංඛ්‍යා එකතු කරන්න ඒ වගේම එවැනි සංඛ්‍යා අඩු කරන්නත් කියා දුන්නා. මෙතන දශම සංඛ්‍යා එකතු කිරීමේදී සහ අඩු කිරීමේදී වැදගත් දෙයක් කිව්වා. දශමදිත එක කෙලින් පවතින විදිහට ලියාගෙනයි අපි එකතු කිරීම සහ අඩු කිරීම කරන්නේ. ඉතින් ඔන්න ඔය විදිහට අපට හැකියාව ලැබෙනවා දශම පාඩම සාකච්ඡා කරලා නිමා කරන්න. මම බලාපොරොත්තු වෙනවා දුවලා පුතාලාට දශම ගැන තිබ්බ බොහෝ ගැටලු निराකරණය කරගන්න ලැබුණා කියලා. ඉතින් එහෙනම් ආදරණීය දුවේ පුතේ අද මම ඔයගොල්ලන්ගේ නිවසින් සමු ගන්නවා. ඔයගොල්ලෝ හැමෝටම ආයුබෝවන්.